හරි අපි දැන් මොකද්ද කිව්වේ? අපි කිව්වා අවට පරිසරයේ මෙන්ම ජීවී දේහ මත ජීවී දේහ තුල සුද්‍ර ජීවීන් ජීවත් වෙනවා. ඊළඟට අපි ලිව්වා සම මත ඉන්න සුද්‍ර ජීවීන් වගේම මුඛය සහ ආහාර මාර්ගයේ පූර්ව කොටස්වල නාසය සහ ශ්වසන මාර්ගයේ පූර්ව කොටස්වල ගුදය ගුද මාර්ගයේ ඇතුළු ආහාර මාර්ගයේ අපර කොටස්වල ඒ වගේම යෝනි මාර්ගයේ සුද්‍ර ජීවීන් අධික ලෙස ඉන්නවයි කියලා. දැන් ඊළඟට ඔයාලා මගෙන් අහයි සර්. දැන් එහෙනම් අපි හෙටම වෛද්‍යවරයෙක් හම්බෙලා බෙහෙත් ගන්න වෙයි නේද? ඇයි? ඒ සුද්‍ර ජීවීන් දැන් හැමතැනම මෙහෙමයි. ඒ සුද්‍ර ජීවීන් අපිට අහිතකර සුද්‍ර ජීවීන්ම නෙමෙයි. ඒත් අහිත කරන යම් අවස්ථා තියෙනවා. හැබැයි අපිට අහිතකර නෙමෙයි. ඔවුන් ජීවත් වීම සඳහා අපේ ශරීරයේ විවිධ ස්ථාන තෝරාගෙන හිටියට අපිට එහෙම හානි කර නැහැ. ඇතැම් වෙලාවට ඔවුන් ඉන්න එක ප්‍රයෝජනවත්. මම නිකන් උදාහරණයක් කියන්නම්. දැන් අපේ මුඛය ගැන හිතන්නකෝ. මුඛය හැමතිස්සෙම තෙත්ව තියෙන්නේ. මුඛය හැමතිස්සෙම තෙත්ව තියෙන්නේ. ඒ නිසා ව්‍යාධිජනක සුද්‍ර ජීවීන් අපේ මුඛය තුල ආසාදනය වෙන්න පුළුවන් ඕනෑම වෙලාවක. හැබැයි අපේ මුඛය ඇතුලේ දැනට ජීවත් වෙන සුද්‍ර ජීවීන් ඔවුන් එතන ඉන්න නිසා වෙනත් සුද්‍ර ජීවීන්ට එන්න දෙන්නේ නැහැ. ඒ නිසා මුඛය වෙනත් සුද්‍ර ජීවීන් ආසාදනය වීමෙන් වළක්වාගෙන ඉන්නවා දැනට අපේ මුඛය තුල ඉන්න සුද්‍ර ජීවීන්. අනෙක් ස්ථාන ගැන කතාවත් ඒම තමයි. හරිද? එතකොට සමහර වෙලාවට අපි හිතමු අපේ හැම මත ඉන්න මේ සුද්‍ර ජීවීන් දැනට අපිට අහිතකර නෑනේ. හැබැයි මොවුන් ඉවත් වෙලා වෙනත් අහිතකර සුද්‍ර ජීවීන් හැම මතට આવොත් හැම කසන්න පටන් ගනී, පළු දාන්න පටන් ගනී, අප්‍රසන්න ගඳක් නිකුත් වෙන්න පටන් ගනී. පැහැදිලිනේ? ඒ වගේ වෙලාවකදී අපිට වෛද්‍යවරයෙක්ගේ උදව්ව ගන්න සිද්ධ වෙනවා. පැහැදිලිනේ කියන එක? හරි. ඊළඟට ඔබට දැන් මගෙන් අහන්න හිතෙයි සර් මේ එතකොට මුඛය තුල ඉන්න සුද්‍ර ජීවීන් විනාශ කරන්නද අපි දත් මදින්නේ කියලා. නෑ, දත් මැදලා ඉවර කරන්න පුළුවන් જાතිය උන් නෙවෙයි මොකොන්ද මුඛේ ඉන්න සුද්‍ර ජීවීන් කියන්නේ. අපි දත් මදින්නේ ඇත්තටම මොකද්ද අපේ මේ දත් අතර හිර වෙලා තියෙන ආහාර කොටස් කැවලි වගේ දේවල් අයින් කරන්න දත් මත ඇතිවන දන්ත මැලියන් නැති වෙනවා. ඒ වගේ දේවල් අයින් කරන්න තමයි අපි දත් මදින්නේ. සුද්‍ර ජීවීන් එකෙන් අයින් වෙන්නේ නැහැ. ඔවුන් අයින් වෙන්න අවශ්‍යත් නැහැ. හැම මත ඉන්න අය හිටපුවාවේ. හරිද? මුඛයේ මත ඉන්න අය හිටපුවාවේ. අනෙක් ස්ථානවලත් ඉන්න අය හිටපුවාවේ. හැබැයි ඔවුන් අධික ලෙස වර්ධනය වෙන එක පාලනය කරගන්න ඕනේ. ඒ නිසා අපි නාල පිරිසිදු වෙන්න ඕනේ. මුඛය සෝදලා පිරිසිදු කරගන්න ඕනේ. මල ද්‍රව්‍ය නිසි වෙලාවට බැහැර කරන්න ඕනේ. මොකද ආහාර මාර්ගයෙන් සුද්‍ර ජීවීන් මල ද්‍රව්‍යත් එක්ක බැහැර වෙනවා. මල පහ කරන්නේ නැතුව ඔහේ ඉන්නකොට හරිද මේ සුද්‍ර ජීවීන් වැඩෙන ප්‍රමාණය වැඩි. ඉතින් ඒව විවිධ ප්‍රතිඵල තියෙනවා. ඉතින් ඒවා ඉදිරිපන්ති වල ඉගෙන ගන්න පුළුවන්. පැහැදිලිනේ? ඒ නිසා නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්න කියන්නේ ඒක නිසා. හරිද? මුඛය පිරිසිදුව තබා ගන්න ඕනේ. සම සෝදලා නාල සෝදලා පිරිසිදු වෙලා ඉන්න ඕනේ. පැහැදිලිනේ කියන එක. ඒ නිසා අර සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කරන්න කියලා කියන්නේ අපිට පෙනෙන දේවල් සඳහා පමණක් නෙමෙයි අපේ ශරීරය කියන්නේ තනිකර සුද්‍ර ජීවීන් එක්කම කරන ගනුදෙනුවක්. අපේ ශරීරය කියන්නේ තනිකරම සුද්‍ර ජීවීන් එක්කම කරන ගනුදෙනුවක්. ඒ නිසා අනිවාර්යෙන් අපිට ශරීරය පිරිසිදුව තියාගන්න වෙනවා. හොඳයි. අපි දැන් මේ අවස්ථාව ටික ලියුවා. ඊළඟට මෙන්න බලන්න. ලවණ වගුරු කියලා කියන්නේ. උණුදිය උල්පත් කියලා කියන්නේ. ගැඹුරු සාගර පතුල කියලා කියන්නේ. හරි ඊළඟට මේ පෙට්‍රල් ඩීසල් වගේ කට්ටිය ගිනි කඳු කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන් තැනද බැරි තැනද බැරි තැන්. ඒක නිසා අපි මේ පරිසර වලට කියව මොනවද? ආන්තික පරිසර එහෙම නැත්නම් කටුක පරිසර. අපි ලියමු ඒ පරිසරවල සුද්‍ර ජීවීන් ඉන්නවා කියලා. ඊළඟ තරුව දාලා ලියන්න. සාමාන්‍යයෙන් ජීවීන්ට ජීවත් විය නොහැකි. සාමාන්‍යයෙන් ජීවීන්ට ජීවත් විය නොහැකි. කටුක පරිසර හෙවත්. කටුක පරිසර හෙවත්.
කටුක පරිසර හෙවත්. ආන්තික පරිසරවල. කටුක පරිසර හෙවත් ආන්තික පරිසරවල. ආන්තික පරිසරවල ශුද්‍ර ජීවීන් ජීවත් වේ. ශුද්‍ර ජීවීන් ජීවත් වේ. ශුද්‍ර ජීවීන් ජීවත් වේ. උදාහරණ කියලා දාලා ලියන්න. උදාහරණ කියලා දාලා ලියන්න. ලවණ වගුරු උණුදිය උල්පත් ගිනි කඳු ආශ්‍රිතව පෙට්‍රල් ඩීසල් ආදියේ ගැඹුරු ජලාශ පතුලේ මොකද්ද සර්? ගැඹුරු ජලාශ පතුලේ හරි. අපි කොහොමද මේ වාක්‍ය පටන් ගත්තේ පුතේ කවුරුද කියන්නේ? සාමාන්‍ය ජීවීන්ට ජීවත් විය නොහැකි කියලාද මේ ටික කිව්වේ? කටුක පරිසරවලවත් ආන්තික පරිසර ශුද්‍ර ජීවීන් ජීවත් වේ. උදාහරණ කියලා ලවණ වගුරු. හරි. දැන් අපි උදාහරණ ටික ලිව්වනේ. හරි. රයිට්. එහෙනම් මෙන්න මේ හේතු නිසා ශුද්‍ර ජීවීන් හැම පරිසරයකම පාහේ ජීවත් වෙනවා. හරි. ඒක දැන් අපි යන් ඊළඟ කොටසට. අහගන්න ඊළඟට. සාමාන්‍යයෙන් ජීවියෙකුට ජීවත් වෙන්න අවට පරිසරයක් එක්ක නිතරම සම්බන්ධතාවය තියාගන්න ඕනේ. හිතන්නකො මේ ඉන්නේ ජීවියා කියලා. ජීවියා වටා තියෙන අවට පරිසරය තමයි මේ. එතකොට මේ ජීවියට ජීවත් වෙන්න නම් හරිද? හොඳට මාත් එක්ක මේ කරුණ හිතන්න. දැන් වෙන දේවල් හිතන්න බෑ, වටපිට බලන්න බෑ. හොඳට මේ කරුණ ඔළුවට දාගන්න. දැන් මේ ජීවියා ජීවත් වෙන්න නම් ශ්වසනය කරන්න ඕනේ නේද? ශ්වසනය කරන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. එක අතින් කට මෙහෙම වහගන්න. අනෙක් අතින් නහය වහගන්න. අම්මෝ. නිම්සර කල්ැතුම අම්මෝ කියලා අතෑරිය වැඩි. මකන්න බෑ. ඔව් මං අහන්නේ කොච්චර වෙලා එහෙම ඉන්න පුළුවන් වෙයිද කියලා පන්තිය ඉවර වෙලා බලන්න. පන්තිය ඉවරලා බලන්න. තප්පර දෙක. හරි දැන් නෙවෙයි පන්ති ඉවර වෙලා.
ඔබ ඒ වැඩේ කරන්න යනවා කියලා ගෙදර කාටරි දැනුම් දීලා තියන්න පොඩ්ඩක් ඈ. මොකද හදිසි තත්ත්වයක් ඇති වුණා. හරිද? 1990 එහෙම මතකයි නේද? 1.99.0යි හරි. right. ඒවට කෝල් කරලා වැඩේ පටන් ගන්න. ඒ කියන්නේ ශ්වසනය කරන්නේ නැතුව අපිට ඉන්න පුළුවන්ද ගොඩක් වෙලා? බෑ සර්. ශ්වසනය කරනවා කියලා මොකක්ද ඇත්තටම කරන්නේ? වායු ගෝලයෙන් ගන්නවා ඔක්සිජන්. අරගෙන අපේ සෛල තුල ශ්වසනය කරලා ඒවයින් නිපදවන කාබන් ඩයොක්සයිඩ් ටික ආය පරිසරයට පිට කරනවා. කාබන් ඩයොක්සයිඩ්. ඒතකොට ඔක්සිජන් කියන්නේ වායුවක්. O2. ඔක්සිජන් වායුව. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ වායුවක් CO2. CO2. පැහැදිලිද? අපි ශ්වසනය කරනවා කියලා කරන්නේ වායු ගෝලයෙන් ඔක්සිජන් ටික අරගෙන වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් මුදා හරින එක. තේරුණාද? ඒ කියන්නේ පරිසරයෙන් දේවල් ගත්තා, පරිසරයට දේවල් දුන්නා. ඒ නිසා ඒක ගැනීමක්ද නෑ, දීමක්ද ඒත් නෑ. ඒක මොකද්ද? හුවමාරු කර ගැනීමක්. පරිසරයෙන් ගත්තා, පරිසරයට දුන්නා. හුවමාරු කර ගැනීමක්. වායු හුවමාරුව. මොකක්ද ඒකට කියන තනි වචනේ? ශ්වසනය. තනි වචනේ මොකක්ද? ශ්වසනය. හරි. ඊළඟට අපි ඔය වගේම තව වැඩක් කරනවා පෝෂණය වෙනවා. පෝෂණය. හරි. මට කියන්න පෝෂණය වෙන්න මොකද්ද කරන්න ඕන? පරිසරයෙන් ගන්න ඕනේ මොනවද? ආහාර. දැකලා තියෙනවද පූසෙක් ගිහිල්ලා මීයක් අල්ලගෙන කනවා? මීයා හිටියා පරිසරයේ පූසා කියන සතාට පරිසරයේ සිටින මීයා ආහාරයකි කෙලින්ම දැක්කා අල්ලගත්තා ගිල්ලා. හපලා ගිලින්නේ. හරි. ඉර වෙන්න පුළුවන් නැත්නම් ඒක. ඊළඟට පෝෂණය කරලා දැන් සද්ද නැතුව ඉන්නවද? සමහරලාට මීයා රහ වැඩි වුණාම පූසා ආපහු නේද ගෙදර සාලෙට ඇවිල්ලා මීයා ආපහු සාලේ තැම්පත් කරන අවස්ථාවත් ඔබ දැකලා ඇති. අර දැන් මීයා අල්ලපු වෙලාවේ පූසට ප්‍රශංසා කරාට අර වෙලාවේ නම් පූසට කෙලින්ම දඬුවම් හම්බ වෙනවා. හරි. දැන් හිතන්න පරිසරයේ තියෙන ආහාර අපි අපේ ශරීරයට දාගන්නවා. දැන් දාගෙන එහෙම හිටිය හැකිද? අනිවාර්යෙන් ශරීරයට ඕන ටික අවශෝෂණය කරගෙන ඉවර වෙලා ඉතුරු ටික ප්‍රණීත හිතව බැහැර කරන්න වෙනවද නැද්ද? වෙනවා සර්. වෙනවනේ. බැහැර කරන ටික ආහාරද? අපෝ නෑ. බැහැර කරන ඒවා ආහාර අපිට නෙවෙයි වෙන අයට. දැන් උදාහරණයක් හරක බැහැර කරන ටික ගොම කුරුමිනියා කියලා අර ගොමවලම ජීවත් වෙන කුරුමිනියෙක් ඉන්නවා. උට ආහාරයක්. හරකට ආහාරයක් නෙවෙයි. හරකාය ගොම කණ්ඩ යන්නේ හරකාපව තනකොළ කණ්ඩ යන්නේ. පැහැදිලිනේ? දැන් අපි බැහැර කරන ඒවා ආහාර නෙමෙයිනේ අපිට. එහෙනම් ඒවා අපද්‍රව්‍ය. ඒවා අපද්‍රව්‍ය. ඔන්න. එතකොට මල පහ කරන මල ද්‍රව්‍ය වෙන්න පුළුවන්, සමහර මුත්‍රා සමග පිට වෙන දේවල් වෙන්න පුළුවන් අපද්‍රව්‍ය. දැන් එතන බලන්න ඕනද? අපි පරිසරයෙන් ආහාර ගත්තා, ආහාර අරගෙන ජීවියා පෝෂණය වන අතරේ ඒ ජීවියාට අවශ්‍ය නැති දේවල් ටික එයා ආපහු පරිසරයට නිකුත් කරනවා. පරිසරයෙන් ගන්නවා, පරිසරයට නිකුත් කරනවා. පරිසරයත් එක්ක ද්‍රව්‍ය හුවමාරුවක් නේද වෙන්නේ? එතන ද්‍රව්‍ය හුවමාරුවක් නෙවෙයි වායු හුවමාරුවක්. තේරෙනවද කියන්නේ? එතකොට ශ්වසනය කරන්නේ නැතුව ඉන්න බෑ කිව්වනේ. ඒ විදිහටම මේක කරන්නේ නැතුවත් ඉන්න බෑ නේද? ආහාර ගන්න ආහාර ගන්න නැතුව ඉන්න බෑ. පැහැදිලිද? ආහාර ගන්න නැතුව ඉන්න බෑ. ඒ වගේම අපද්‍රව්‍ය බැහැර කරන්නේ නැතුව ඉන්නත් බෑ.
ඔය වැඩ වලින් එකක් හරි කරන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? මැරෙනවා. ආයි ලෙඩ වෙනවා කිය ඉන්න ඕනේ නැහැ. මැරෙනවා අනිවාර්යයෙන්. කන්න නැතුව හිටියොත් මැරෙනවා. ඔක්සිජන් නැතුව හිටියොත් මැරෙනවා. ඔව් අර මේ මෑත කර ඇමති කෙනෙක් කිව්වා ජීවත් වෙන්න ඔක්සිජන් නැහැ කියලා. හරි ගැටලුවක් නැහැ. ඒක පුදුම හිතන්න එපා ඈ. හරි. අපි අර සුබ ප්‍රාර්ථනා කරමු. මෙහෙමයි පුතේ. එයා කිව් එක සාධාරණයි. හරිද? ඒ ඇමතිතුමා කිව් එකේ එක පැත්තකින් සාධාරණයි. අපි අර කතා කරන්නේද මේ දැන් මේ කතා කරන සුද්ධ ජීවීන් ඉන්නවනේ. මේ සුද්ධ ජීවීන් අතර සමහර සුද්ධ ජීවීන් ඉන්නවා ඒගොල්ලන්ට ජීවත් වෙන්න ඔක්සිජන් ඕනේ නැහැ. ඒ කට්ටියට කියන්නේ නිර්වායක සුද්ධ ජීවීන් කියලා. හරිද? ඒගොල්ලන්ට ඔක්සිජන් විසයි ඔක්සිජන් නැති පරිසරවල ඉන්නේ. ඒගොල්ලන්ට ජීවත් වෙන්න ඔක්සිජන් අවශ්‍ය වන්නේ නැහැ. ඊ ඇමතිතුමා කියන්නේ ඒ වගේ කෙනෙක් ගැන වෙන්න ඇති කියලා අපි හිත හදාගමු. එයත් එක්ක ආය අපි තරහ වෙන්න යන්න ඕනේ නැහැ. පැහැදිලිද කියන එක? හැබැයි අපිට නම් ඕනේ අර නිර්වායක සුදුරු ජීවීන්ට නම් ඕනේ නැහැ. ඇත්ත. හරි. දැන් එතකොට හරි නේද? දැන් මේ බලන්නකෝ. එතකොට අනිවාර්යෙන් සුද්ධ ජීවියෙක් ජීවත් වෙන්න එයා පරිසරයෙන් ඔක්සිජන් ගන්න ඕනේ, කාබන් ඩයොක්සයිඩ් පිට කරන්න ඕනේ, ආහාර ගන්න ඕනේ, අපද්‍රව්‍ය බැහැර කරන්න ඕනේ. ඒ කියන්නේ පරිසරයත් එක්ක නිබඳවම ද්‍රව්‍ය හුවමාරුවක් සිද්ධ කරන්න ඕනේ. මේක කරගන්න බැරි වුණොත් එයා අනිවාර්යෙන් මේ යනවා. අපි වේවා සුද්ධ ජීවියෙක් වේවා. දැන් සුද්ධ ජීවීන් ගැන තියෙන කාරණේ මේ අහගන්න. සුද්ධ ජීවීන් කියන්නේ ලොකු අයද පුංචි අයද? පුංචි අය. කුඩා ශරීර වලට ඉතා පහසුවෙන් ද්‍රව්‍ය ගන්නත් පුළුවන්, පහසුවෙන් බැහැර කරන්නත් පුළුවන්. ඔන්න අහගන්නකෝ. ශුද්‍ර ජීවියා හැදිලා තියෙන්නේ මෙහෙම තනි සෛලයකින් නම් ඉතා පහසුවෙන් සෛලයේ ඇතුළට ද්‍රව්‍ය ගන්නත් පුළුවන්, සෛලයෙන් ද්‍රව්‍ය පිට කරන්නත් පුළුවන්. හැබැයි අපේ ශරීරය හැදිලා තියෙන්නේ මේ වගේ සෛල ලක්ෂ ගණනකින්නේ. එතකොට අපි මොකද කරන්නේ? ආහාර අරගෙන කටට අරගෙන හපලා ඊට පස්සේ ආමාශයට දාගෙන ආමාශයේ ජීර්ණය කරලා කුඩාන්තර වලට යවලා එතන ජීර්ණය කරලා හරිද? ඒ ජීර්ණය කරන දේවල් අවශෝෂණය කරගෙන ඒවා රුධිරයට එකතු කරලා රුධිරය ඔස්සේ ශරීරයේ පුරා අරගෙන ගිහලා තමයි සෛල වලට දෙන්නේ. මෙයා කෙලින්ම ගන්න සෛලය ඇතුළට. ශුද්‍ර ජීවියා කෙලින්ම ගන්න සෛලය ඇතුළට. ඒ තනි සෛලයක් නේ දේහේ තියෙන්නේ. ඔක්සිජන් ටිකත් සෛල පටලය හරහා කෙලින්ම ඇතුළට ගන්නවා. ආහාරත් කෙලින්ම ගන්නවා. කාබන් ඩයොක්සයිඩ් පහසුවෙන් පිට කරනවා, අපද්‍රව්‍ය පහසුවෙන් පිට කරනවා. තනි සෛලයක් විතරයි ජීවිතේ. ඒක සෛලික ජීවිතේ. හරිද? ඒක සෛලය ඇතුළට ගත්තා පිට. අපේ සෛලයකට දෙන්න මං කිව්වේ කටට අරගෙන හපලා ආමාශයට දාලා එතන ජීර්ණය කරලා කුඩාන්තර වලට යවලා එතන ජීර්ණය කරලා ජීර්ණඵල අවශෝෂණය කරගෙන රුධිරය ඔස්සේ හෘදයෙන් පොම්ප කරලා මුළු දේහය පුරාම යවලා පටක වලට ගිහින් පටක තරලයට ගිහින් එතනින් සෛල වලට ගිහිල්ලා ඊට පස්සේ තමයි සෛලය තුල ක්‍රියා කරන්නේ. සෛලය ඇතුලේ තමයි කාබන් ඩයොක්සයිඩ් ටික හැදෙන්නේ. දැන් මේ කාබන් ඩයොක්සයිඩ් ටික සෛලයෙන් පටක තරලයට දාලා පටක තරලයෙන් රුධිරයට දාලා රුධිරෙන් ඒ ටික අරගෙන ඇවිල්ලා පෙනහළු වලට දීලා පෙනහළු ඇතුලට ගියාට පස්සේ එතනින් තමයි කාබන් ඩයොක්සයිඩ් විදිහට නාසය ඔස්සේ පිට කරන්නේ. දැක්කද අපේ වැඩේ එහෙම සංකීර්ණයිනේ. හැබැයි සුත්‍ර ජීවීන්ගේ එහෙම සංකීර්ණ නෑ. දේහය කුඩා වෙන තරමට පරිසරයත් එක්ක සිදු කරන මේ ගණදෙනුව හරිම සරලව වේගයෙන් කරන්න පුළුවන්. ඒ හින්දා තමයි ඒගොල්ලෝ වේගයෙන් වර්ධනය වෙලා වේගයෙන් ප්‍රජනනය කරලා සාර්ථකව මේ පරිසරයට මුහුණ දෙන්නේ. පැහැදිලිද කියන එක? හරි. ඊළඟ තරුව දාලා ලියන්න. ශුද්‍ර ජීවීන්ගේ දේහ ඉතා කුඩා නිසා පරිසරය සමග සිදු කරන ආයි කියන්න පුළුවන් සර්. ශුද්‍ර ජීවීන්ගේ දේහ ඉතා කුඩා නිසා පරිසරය සමග සිදු කරන
ද්‍රව්‍ය හුවමාරුව කාර්යක්ෂමව සිදු කරයි. පරිසරය සමග සිදු කරන ද්‍රව්‍ය හුවමාරුව කාර්යක්ෂමව සිදු කරයි. එබැවින් ඉතා පහසුවෙන් පරිවෘත්තීය ක්‍රියා සිදු කර ඔන්න වචනේ පරිවෘත්තීය ක්‍රියා සිදු කර මෙන්න වචනේ පරිවෘත්තීය අහන්නකො දැන් ඔයාලා කල්පනා කරයි මේ පරිවෘත්තීය ක්‍රියා කියන්නේ මොනවද කියලා. පරිවෘත්තීය ක්‍රියා කියලා කියන්නේ අපේ ශරීරය ඇතුලේ සිදුවන සියලුම ක්‍රියා. ශරීරය තුල තියෙන සියලුම ක්‍රියාවලට කියන නමක් තමයි මොකද්ද? පරිවෘත්තීය ක්‍රියා. එතකොට ආහාර ජීර්ණය වෙන එක, ශ්වසනය සිදු වෙන එක, වෙනත් එන්සයිමීය ක්‍රියා, හෝමෝන මගින් සිදුවන ක්‍රියා, ඔය ඕනම ක්‍රියාවක් පොදුවේ කියන්න පුළුවන් මොකක් කියලාද? පරිවෘත්තීය ක්‍රියාවක් කියලා කියන්න පුළුවන්. පැහැදිලි කෙනෙක් ලියන්න දේහය තුල පරිවෘත්තීය සිදු කර වේගයෙන් ශුද්‍රජීවී ගහණය වැඩි කර ගනී. සර් අය කියන්න පුළුවන්ද? පරිවෘත්තීය සිදු කර වේගයෙන් ශුද්‍රජීවී ගහණය වැඩි කර ගනී. පරිවෘත්තීය සිදු කර වේගයෙන් ශුද්‍රජීවී ගහණය වැඩි කර ගනී. හරි. ඊළඟට මේ බලන්න අපි පරිවෘත්තීය සිදු කර ශුද්‍රජීවී ගහණය වැඩි කර ගනී. ශුද්‍රජීවී ගහණය කියලා කියන්නේ ශුද්‍රජීවීන් සංඛ්‍යාව. ශුද්‍රජීවී සංඛ්‍යාව වැඩි කර ගනී. එහෙම නැත්නම් ශුද්‍රජීවී ගහණය වැඩි කර ගනී. හරි ශුද්‍රජීවී ගහණය වැඩි කර ගනී. ඊළඟට අහගන්න. දැන් අපි ශ්වසනය කරද්දී කොහොමද කරනවා කියලා කිව්වේ? අපි ශ්වසනය කරන්නේ අනිවාර්යෙන් ඔක්සිජන් අරගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කරන එක කියලා මම කිව්වනේ. හැබැයි මම අර කිව්වේ සමහර ශුද්‍රජීවීන් ඉන්නවා ශ්වසනය කරන්න ඔක්සිජන් අවශ්‍ය නැහැ. ඒක ශුද්‍රජීවීන් ගත්තාම ශ්වසනය කරන්න ඔක්සිජන් ඕනේ නැත්තම් ඔක්සිජන් නැති ස්ථානවල ශුද්‍රජීවීන්ට ඉන්න පුළුවන්. ඒකයි මම කිව්වා ගැඹුරු සාගර පතුලේ, ගැඹුරු ජලාශවල පතුලේ ඔක්සිජන් නැහැ, අඩුයි. හැබැයි ශුද්‍රජීවීන් හොඳට ඉන්නවා නිර්වායුක ශුද්‍රජීවීන් ඒ ස්ථානවල. ඊළඟට ඉහළ වායුගෝලයේ සාමාන්‍ය ජීවිතේ ඉන්න බැරි. මොකද ඉහළට යන්න ඔක්සිජන් අඩු වෙනවා. ඒ පරිසරයේ ශුද්‍රජීවීන් ඉන්නවා. පැහැදිලිනේ? එතකොට ශුද්‍රජීවීන් අපි වගේ නෙමෙයි විවිධ ශ්වසන ක්‍රම පෙන්වනවා. ඔක්සිජන් තියෙන ශ්වසනයට කියනවා සවායු ශ්වසනය. ඔක්සිජන් නැති ශ්වසනයට කියනවා නිර්වායු ශ්වසනය. ආය තව තියෙනවා සමහර කට්ටිය ඔක්සිජන් තිබ්බත් ශ්වසනය කරනවා, ඔක්සිජන් නැතත් ශ්වසනය කරනවා. තිබ්බත් නැතත් ගැටලුවක් නැති කට්ටියට කියනවා අපි වෛකල්පිත නිර්වායු. ඔහම එක එක නම් කියනවා. මේ නම් නිකන් ඇහෙන්න ඔයාලට කිව්වේ පාඩම් කරන්න ඕනේ නැහැ. ඔයාලා දැනගත්තාම ඇති විවිධ ශ්වසන ක්‍රම පෙන්වනවා කියන එක දැනගත්තාම ඇති. ලියන්න තරුවක් දාලා ශුද්‍රජීවීන් විවිධ ශ්වසන ක්‍රම පෙන්වයි. ශුද්‍රජීවීන් විවිධ ශ්වසන ක්‍රම පෙන්වයි.
ශුද්‍ර ජීවීන් විවිධ ශ්වසන ක්‍රම පෙන්වයි. ශුද්‍ර ජීවීන් විවිධ ශ්වසන ක්‍රම පෙන්වයි. ලක්ෂාන් මෙසේජ් එකක් මට දානවා අඟහරු වල මයික්‍රෝ ඔර්ගනිසම්ස් නැහැ කියලා. ලක්ෂාන් අපි මේ කතා කරන්නේ පෘථිවි ගෝලය පිළිබඳව. එහෙම ගත්තොත් නම් ශුද්‍ර ජීවීන් නැති හෝ ඕනෑම ජීවියෙක් නැති ස්ථාන ඕනෑ තරම් කියන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ පෘථිවි ගෝලයේ සාමාන්‍ය ජීවත් වෙන්න බැරි ස්ථානවල පවා ශුද්‍ර ජීවීන් ඉන්නවා කියන එක. පැහැදිලි නේද? හරි. ඒ වගේ ගැටලු තිබ්බොත් ඒවා මගෙන් අහන්න. ඒවා හිතේ තියන් ඉන්න එපා. හරි. එතකොට විවිධ ශ්වසන ක්‍රම පෙන්වනවා. දැන් විවිධ ශ්වසන ක්‍රම පෙන්වනවා නම් අපි පෙන්වන්නේ සවායු ශ්වසනය විතරයි. O2 තියෙන්න ඕනේ අපිට ශ්වසනය කරන්න. එහෙනම් අපිට ඉන්න බැරි තැන් වලත් ඉන්න පුළුවන් ශුද්‍ර ජීවි වර්ග ඉන්නවා. හැම කෙනාම නෙමෙයි. ඇතැම් වර්ග වලට ඉන්න පුළුවන්. හරි. ඊළඟ තරුව දාලා ලියන්න. ශුද්‍ර ජීවි විවිධ පෝෂණ ක්‍රම පෙන්වයි. ශුද්‍ර ජීවීන් විවිධ පෝෂණ ක්‍රම පෙන්වයි. නිම්සරා විජේතුංග කියනවා පාඩම මරා. පාඩම මරා. මම හිතන්නේ වෙන එකක් කියන්න ගිහින් මග නැවදිලා නේ නිම්සරා. අවුලන්නේ මං උත්තර ගන්න ඔයා කිව්වා. හරි හරි අවුලන්නේ. පාඩම මරා කියලා තමයි තියෙන්නේ. හරි. ලියන්න ශුද්‍ර ජීවීන් විවිධ පෝෂණ ක්‍රම පෙන්වයි. ශුද්‍ර ජීවීන් විවිධ පෝෂණ ක්‍රම පෙන්වයි. ලක්ෂණ hina වෙනවා ඇස් වලින් කඳුළු පයින්නවා. හොඳයි හොඳයි. ශුද්‍ර ජීවීන් විවිධ පෝෂණ ක්‍රම පෙන්වයි. මේ අහගන්නකො මොනවද ඔය විවිධ පෝෂණ ක්‍රම කියන්නේ? මං කියන්නම් අහගෙන ඉන්න. දැන් ශාකයක පෝෂණ ක්‍රමය අහගෙන ඉන්න එපා උත්තර දෙන්න. ශාකයක පෝෂණ ක්‍රමය මොකද්ද? අපි මේ තියෙන හරිත ශාක ගැන හිතමු. මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණ. ඔව් පවන් මම හිතන උත්තර දුන්නේ ප්‍රභා සංශ්ලේෂණය. මේ ඔය වැරදි පුතේ. ඔක්කොමලා උත්තර දුන්නා. වැරදි. වැරදි. මම කැමති ඔයාලා මුලින් ඉඳන්ම ඔහොම නැතුව හරි විදිහටම යනවා නම් ඔක වෙනත් විද්‍යා පන්තිය කියවන සමහර ගුරුවරයා බාරගන්නේ මට නිකන් කිචි කිචි වගේ එක බාරගන්න. ඇයි දන්නවද? මම ඇහුවේ මොකද්ද? ශාක පෙන්වන පෝෂණ ක්‍රමය මොකක්ද කියලා. ඔයාලා කියනවා ප්‍රභා සංශ්ලේෂණය කියලා. ශාක පෙන්වන පෝෂණ ක්‍රමය ස්වයංපෝෂී පෝෂණ ක්‍රමය. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ක්‍රියාවේ නම. තේරුණාද වැරද්ද? ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකද්ද? ශාක පසෙන් ජලය අරගෙන වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් අරගෙන හරිතප්‍රද තියෙන එයාලගේ සෛලවලදී ශාක මොකද කරන්නේ? එයාලට ඕන කරන ආහාර ටික එයාලම නිපදවා ගන්නවා. තමන්ට ඕන කරන ආහාර ටික තමන්ම නිපදවා ගන්න හින්දා ඒගොල්ලන්ට අපි කියනවා ස්වයංපෝෂී ජීවි. එහෙනම් ශාක පෙන්වන්නේ මොන පෝෂණ ක්‍රමයේද? ස්වයංපෝෂී පෝෂණ ක්‍රමය. සත්තු පෙන්වන්නේ සත්තු කරන්නේ මොකද්ද? ශාක නිපදවන ආහාර අරගන්න එක. ඒකට අපි කියනවා විෂම පෝෂී පෝෂණය කියලා. මාංශ භක්ෂක පෝෂණ ක්‍රමය එහෙම මේ වගේ එකක් නේ. සෝරි මේ ශාක භක්ෂක පෝෂණ ක්‍රමය එහෙම එකක් නේ. හරකෙක් කරන්නේ ශාක ආහාර කරගන්න එක. අපිත් ශාක ආහාර කරගන්නවා. ශාක ආහාර කරගන්නකොට ඒකට කියනවා ශාක භක්ෂක පෝෂී ක්‍රමය. සමහර අය ඉන්නවා ශාක ආහාර කරගන්නා සතුන් Tamanගේ ආහාරය හැටියට ගන්නවා. හාවෙක් ශාක ආහාර කරගෙන ජීවත් වෙනවා. කොටියෙක් ඇවිල්ලා හාව අල්ලාගෙන කනවා. එතකොට කොටියා මස් ආහාර කරගන්නවා. හැබැයි මේ මස් කාගේ මස්ද? හාවගේ මස්. ඒ හාව කන්නේ මොනවද? ශාක. එතකොට අවසානයේ හැම සතෙක්ම යැපිලා තියෙන්නේ කවුරු මතද? ශාක නිපදවන ආහාර මත. එතකොට තමන්ට ඕන ආහාර ටික තමන්ටම නිපදවා ගන්න පුළුවන් නම් ස්වයංපෝෂී පෝෂණය. ඒක පෙන්වන්නේ ශාක.
වෙන කෙනෙක් නිපද වෙන ආහාර මත අපි ජීවත් වෙනකොට අපි කියනවා මොකක්ද? විෂම පෝෂී පෝෂණය. ඒක පෙන්වන්නේ සතුන්. අපි වගේ අය. තේරුණාද කියන එක? එතකොට අපි පෙන්වන්නේ විෂම පෝෂී පෝෂණය. ශාක පෙන්වන්නේ ස්වයං පෝෂී පෝෂණය. එක ක්‍රමයයිනේ ශාක පෙන්වන්නේ. ශාක විෂම පෝෂී පෝෂණ ක්‍රම පෙන්වනවද? නැහැ. ශාකයක් ගිහිල්ලා වෙන ශාකයක් මරන් කනවද? ශාකයක් ගිහිල්ලා වෙන සතෙක් මරන් කනවද? නැහැ. ශාක පෙන්වන්නේ ස්වයං පෝෂී පෝෂණ ක්‍රමය. සත්තු පෙන්වන්නේ සත්තු ස්වයං පෝෂී පෝෂණ ක්‍රමය පෙන්වනවද? දැන් පුතේ මට බඩගිනි කියලා ආහාර නිපදව ගන්න ඕනි කියලා මම මොකද කරන්නේ? මම අවුවේ ගිහිල්ලා ඉඳගෙන ඉන්නවා වතුර බිබි. ජලය ගත්තා වතුර බොනවා, වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා, සූර්ය ශක්තියත් එන්න මම හොඳට අවුවේ ගිහිල්ලා ඉන්නවා. දැන් මගේ ඇඟ ඇතුලේ ප්‍රභා සංශ්ලේෂණය වෙලා ආහාර නිපදවයිද? නෑ නෑ. ඒක නිපදවනවා නම් මරුනේ වැහි දවසට විතරයි කන්න පොඩ්ඩක් අඩු වෙන්නේ. අනිත් දවස්වල නිකම්ම කන්නවා. අපි එහෙම අවුවේ කියලා අපි වතුර බිබී නේද කාබන් ඩයොක්සයිඩ් ගත්ත කියලා අපේ ඇඟ ඇතුලේ ආහාර නිපද වෙන්නේ නැහැ. එයි අපි ස්වයංපෝෂී ජීවීන් නෙමෙයි. ඒ නිසා. පැහැදිලිද කියන්නේ? හරි.